සද්ධාන්ත පිනතුනි අද ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ පෙරවස් සමාදන් වුණු පින්වත් ඔබට බොහොම වටිනා කියන ධර්මයක් පිනතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මාළනී පරණවිතාන හේමණියන් මේක වසර 5කට කලින් මේ පරිලෝකයට දුන්නු තමන්ගේ ආදරණීය මෞතුමිය සිහිපත් කරලා ඉතුමියට පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ බලාපොරොත්තුව පෙරදරි කරගෙන මේ උදෑසන කරන ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනවා. මේ ධර්ම දානමය පුණ්‍ය ශක්තිය බලයෙන් එන්නේ ගිය මෑණියන්ට මාළනී පරණවිතාන මහත්මියගේ මෑණියන්ට මේ පින් අනුමෝදන්ව සසර සුවපත් කරගෙන අවසන නිවන් දකිත්වා කියන පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. පින්තුනේ ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ පින්තුන්ට කියලා දෙන්න හදන දේශනාවේ නම තමයි නකුල පිටු සූත්‍රය. මොකක්ද නම? නකුල පිටු සූත්‍රය. මේ දේශනාව තියෙන පින්තුනේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තය. කොහෙද තියෙන්නේ? සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තය. අද මම ටිකක් වෙනදට වැඩිය වෙනස් විදියට මේ දේශනාව කරනවා. මේ පාළි වාක්‍යයක් මම කියවමින් පින්තුන්ට මේ දේශනාව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමදෙනාම හොඳට සාවධානව මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කළා මදි. මේ පින්වතුන් හොඳට මානසිකාරය කරන්න ඕන. මනසින් මේ ගැන හිතන්න ඕන. හිතන්නේ නැතුව පින්වතුනි මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිතන ධර්මයක්, හිතන්න පුරුදු කරන ධර්මයක්. ඒ නිසා මේ ධර්මය හොඳට හිතන්න. මේ අහන බල හැම වෙලාවෙම බුදුහාමුදුරුවෝ කියන්නේ සාධුකම් මානසිකව. හොඳට මෙනෙහි කරන්න කියලා. හිතා ඉන්න කියලා. තමන්ගේ ජීවිතේට මේව දාලා බලන්න කියලා. ඒතකොට තමයි අවබෝධ වෙන්නේ. පින්තුනේ මේ දේශනාවේ තියෙනවා ඒවං මේ සුතං ඒකං සමයං භගවා භග්ගේසු විහෙරති සුන්සුමාර ගිරේ දේශකලානේ විග්‍රහයි. පින්තුනේ මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ භග්ගේසු බග්ග කියන ජනපදේ. කොහෙද? බග්ග ජනපදේ. ජනපද ගොඩාක් තිබුණේ ඒ කාලේ. ජනපද 16ක් තිබුණා. ඒක ජනපදයක් තමයි මේ බග්ග කියන ජනපදය. මේ බග්ග ජනපදයේ තියෙන නගරයක් සුන්සුමාර ගිර කියලා. පින්තුනේ මේ දේශනාවල අටුවාව සඳහන් වෙනවා මේ සුන්සුමාර ගිර කියන නගරය හදන කාලේ ඒ නගරය හදා ඉන්න අයට කිඹුලෙක් කෑ ගහන වෙනවා කියලා. ඒ නිසා ඒ නගරේට නම තිබුණ සුන්සුමාර ගිර කියලා. සුන්සුමාර කියලා කියන්නේ කිඹුලට. කිඹුලට පාලියේ නම් ගොඩක් තියෙනවා. කපිල කියලා කියන්නේ කිඹුලට. ඒ කියන්නේ කපිල වත්තුපුර අපි සිංහලෙන් කියන්නේ කොහොමද? කිඹුල් වත්තුපුර. එතකොට මේ සුන්සුමාර කියලා කියන්නේ කිඹුලට. කිඹුලා කෑ ගහපු නිසා ඒ නගරේ නම තිබුණා සුන්සුමාර කියලා.
සුන්සුමාර ගිර කියන නගරේ බේස කලාවයි. මොන බුදුහාමුදුර වැඩි තිබොද? බග්ග ජනපදයේ සුන්සුමාර කියන නගරේ බේස කලාවයි. බේස කලාව කියලා කියන්නේ යක්ෂණියකගේ නමක්. ඒ යක්ෂණී අරක්ගත් වනය නිසා කියනවා බේස කලාව වනය කියලා. ඒකේ බේස කලාව වනයේ තැනතනම නෙවෙයි බුදුහාමුදුර හිටියේ කොහෙද? මිගදාවේ. මුවන්ට අබේ භූමියක් වෙච්ච ප්‍රදේශයක් ඒ බේස කලාව වනයේ වෙන් කරලා තිබුණා. ඒ ඇතුලේ ඉන්න මුවෝ කවදාකවත් මරන්නේ නැහැ. තවත් මිගදායක අපි අහලා කොහෙද? බරණැස්පුර මිගදාය. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරපු මිගදාය. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මුවන් අපේ භූමියක් වෙච්ච ප්‍රදේශෙට කියන මිගදාය. දැන් මේ දේශනාව කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බේසකලා වනයේ මිගදාය. ඊළඟට අතකෝ නකුල පිතා ගහපති යේන භගවාතේ උපසංඛමි. අන්න නකුල කියන ගුරුපතියා නකුල පිතා කියලා කියන්නේ. වෙනතේ නකුල කියන පුතාගේ තාත්තා. ඒතකොට පුතා ප්‍රසිද්ධ කෙනෙක්. පුතා ප්‍රසිද්ධ නිසා තාත්තා හඳුන්වන්නේ කොහොමද? නකුල පිතා, නකුලගේ තාත්තා. අනේ අර නකුල පිතා, නකුල මාතා කියලා ඒ දෙන්න ගැන මේ දේශනාවල හැමතැනම සඳහන් වෙලා තියෙනවා. වෙනද මේ පතිවෘතාව ගැන සඳහන් කරනකොට ගන්නෙ කවුද? නකුල පිතා, නකුල මාතා. ඒ දෙන්න. වෙනද මේ නකුල කියන ගෘහපතියා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නා. උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. මේ නකුල ගෘහපතිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අභිවාදෙත්වා වන්දනා කරලා එකක් පසව වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝන නකුල පිතා ගහපති භගවන්තං හේතද වෝච. මේ නකුල ගෘහපතියා බුදුරජාණන් වහන්සේට වැඳලා එකක් පස වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ආමස්මි භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අත්තගතෝ වායෝ අනුපත්තෝ බා ආතුරකායෝ අපින්හාතංකෝ අනිච්ච දස්සාවිකෝ පනාං බන්තේ භගවතා මනෝ භාවීයානං පික්කුණං ඔවතතු මං බන්තේ භගවා අනුශාසතු මං බන්තේ භගවා යම් මමස්ස දීගරත්තං හිතාය සුඛායාති. භාගතුන් වහන්සේ මම ජින්නෝ මම දැන් දරා ජීර්ණ වෙලා භාගතුන් වහන්සේ මුත්තෝ මම දැන් වැඩි මහලුයි. මහල්ලකෝ මම දැන් හොඳට මහලු වෙලා ඉන්නේ. අද්දගතෝ වායෝ අනුපත්තෝ මම මේ හොඳට වයසට ගිහිල්ලා ඉන්නේ. ආතුර කායෝ මගේ කය ලෙඩ වෙච්ච ශරීරයක් තියෙනවා. මට තියෙන්නේ මොකක්ද? ලෙඩ වුණු ශරීරයක්. අපින්නාතංකෝ අනේ භාගතුන් වහන්සේ අනිච්ච දස්සාවේ මට බුදුරජාණන් වහන්සේ මනෝභාවනීයංච මනෝභාවනීය වුණු. ඒ කියන්නේ දැකීමෙන් වටිනාම දැකීම වෙච්ච බුදුරජාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලා අනේ මට දැන් දකින්න එන්න වෙලාවක් නැහැ. කැමැති වෙලාවට භාගතුන් වහන්සේ මට එන්න විදියක් නැහැ. එයි මම දැන් වයසයි. මම දැන් මොදරටම වයසට ගිහිල්ලා ලෙඩ වෙච්ච ශරීරයක් මට තියෙන්නේ.
අනේ භාගතුන් වහන්සේ මට අනුශාසනා කරන්න, මට අවවාද කරන්න, මට මගේ යහපත පිණිස, මට මගේ සුවපත්භාවය පිණිස, මගේ යහපත පිණිස මට අනුශාසනා කරන්න කියලා හිටියා. දැන් වෙනතුනේ බලන්න මේ නකුල ගෘහපතිය බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මම දැන් වයසයි. මම ලෙඩ වෙලා අනේ මට දැන් වෙනද වගේ පන්සල් ඉන්න බෑ. වෙනද වගේ මට බුදුහාමුදුරු දකින්න සංඝයා දකින්න මට දැන් වෙනද වගේ නැගිටලා ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ මට අවවාද කරන්න මගේ යහපත පිණිස. මට දීර්ඝ කාලයක් යහපත පිණිස බුදුහාමුදුරු අනුශාසනා කළසේක්වා කියලා. පිටුනේ දැන් මෙතන ගත්තා වැඩි පුරයි කවුද? නකුල ගෘහපතිය වගේම කට්ටිය. දැන් අද උදේ අපේ විවාස කම්මල මට එළඹේ අනේ ආම්දුරනේ මට වෙනද වගේ දැන් පන්සල් වෙන්න බෑ. මගේ අතපය බාරුනේ. මට ආම්දුර දකින්න මේ පන්සල දකින්න එන්න විදියක් නෑ. මම දැන් ලෙඩ ඉන්නේ. එහෙම කියනවද නැද්ද? කියනවා බලන්න. අදයි එදයි කියලා 아무තු වෙනසක් තියෙනවද? නෑ ඒ සත්‍යාව නම් හිතේ තියෙනවා. හැබැයි මේ කය ලෙඩ වෙනවා. කය ලෙඩ වුණාට පස්සේ වෙනතුනේ ඒ මුදුනා මෙයා කියනවා මනෝභාවනීයන්ත බික්කුණා මේ වික්ෂු මහන්සියලා දකිනකොට හිත හරියට සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනකොට හරිය සතුටුයි මේ හිතට. අනේ මට දැන් එන්න විදියක් නෑ. අනිච්ච දස්සාවි මට ඒ උතුම් දර්ශනය දකින්න බෑ දැන්. පිටුතුනි ඔන්න ඔය නිසා තමයි හාමුදුරුවෝ කට කැඩෙනකම් කියන්නේ අතපය හයිය හත්තිය තියෙන වෙලාවේ පන්සල් වලට කියලා. බණ භාවනාවක් කරගන්න කියලා කියන්නේ කැඩ කැඩෙනකම් මොකද? මෙන්න මේක උනාට පස්සේ කරගන්න බැරි වෙනවා. දැන් පිටුතුන්ට තේරෙනවනේ පිටුතුන්ට පුළුවන් මේ ඇවිල්ලා මේ කොහොමද ඉතේ හයියට මේ පොයේ දවසේ ඇවිල්ලා ඔය බිම වාඩි වෙලා ඉන්න බැරි වුණා කොහොමද ඒක උත්සාහයක් කරන හිතේ හයියකනේ ඉන්නේ. පොඩි එකෙක් ඇවිල්ලා පැයක් දෙකක්වත් වාඩි වෙලා ඉන්න බැරි එකේ නිතර ලෙඩ වෙන භයක් තියෙන වයසට ගියත් හරි අමාරුවෙන් ඉන්නවා. පිටුනේ ඔක තරුණ කාලේ කළා නම් මොකද වෙන්නේ? තරුණ කාලේ කරා නම් හරි වටිනවනේ. දැන් මේ නකුල ගෘහපතිය කියනවා ඒ නිසා භාගතුන් වහන්සේ මට අවවාද කරන්න, මට අනුශාසනා කරන්න, දීර්ඝ කාලයක් මගේ හිතසුව පිණිස මට අනුශාසනා කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේ තංගහපති ඒව මේ තංගහපති ආතුරෝ බයං ගහපති කායෝ අන්ධ භූතෝ පරියෝ නද්දෝ යෝහි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුත්තම්පි ආරෝග්‍යං පටිජානීය කිමඤ්ඤත්‍ර භාණ්‍යං තස්මාති හතේ ගහපති එවං සික්ඛිතබ්බං ආතුරස්ස කායස්ස මේ සකෝ චිත්තං අනාතුරං භවිස්සති තී එවං හිතේ ගාතත සික්ඛිතබ්බන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවමේතං ගහපති ඒවමේතං ඒක එහෙමම තමයි ගෘහපතිය. මේ ගෘහපතිය මොකක්ද? මම දැන් වයසයි, මම දැන් හොඳටම වයසින් වැඩි දරාවටපත් වෙලා තියෙන්නේ, මම හොඳටම මහලු වෙලා ඉන්නේ. මේ කියනවා කිව්වේ බුදුරජාණන් වහන්සේ ඒක එහෙමම තමයි ගෘහපතිය. ඒක එහෙමම තමයි. මේ කය හරියට අන්ධ භූතෝ විතරයක් වගේ. විතරය කියලා කියන්නේ හරි හයිය තියෙන එකක්ද? නෑ, පොඩි තක්කුවක් දැම්මත් විතරේ කුඩු වෙලා යනවා. පරියෝ නද්දෝ සියුම් සිරියකින් වට වෙලා තියෙනවා. දැන් වෙනතෝ මේ විතරේ ඉක්මනට කුඩු වුණාට විතරේට මధుරයකට විතරේ හිටගන්න.
වෙන වෙන සත්තුන්ට මේ බිත්තර ඉහිල් කරන එක ලේසි නෑ. හැබැයි අපේ ශරීරය ඉහිල් කරන්න පුළුවන්. එයි පරියෝලද්දෝ සිවුම් සිවියකින් වෙහිලා තියෙන්නේ. මේ වෙහිලා තියෙන සිවිය හරි සිව්. මදුරුවෙක්ට මැසි මදුරුවක් ඉහිල් කරන්න පුළුවන්. එතකොට පෙන්නතුනේ මේ බිත්තරයක් වගේ ඉක්මනින් කැඩිලා බිඳිලා යනවා. මැසි මදුරුවන්ට පවා ඉහිල් කරන්න පුළුවන් සිව් සිවියක් තියෙන මේ ශරීරය පරිහරණය කරන සමහර මෝඩ මිනිස්සු මෙතන හිමනත් භාවයන් මේ බාලය මෝඩ මිනිස්සු මේ මුහුත්තම්පි ආරෝග්‍යයන් පුංචි නිරෝගීකම තියනවානේ තරුණ කාලේ ආන්නේ නිරෝගීකම මුහුත්තම්පි මොහොතයි තියෙන්නේ. ඒ මොහොතක් තියෙන නිරෝගීකම ගැන හිතලා සමහර මෝඩයෝ සතුටු වෙනවා. හිමනත් ප්‍රභාවයන් ඒක මෝඩකම නිසාමයි කරන්නේ. පිළිතුරේ ත්‍රිවිධ අකුසල් තියෙනවානේ. මොනවාද? ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභයට වැඩිය මෝහයට මේ ද්වේෂයට වැඩිය පිළිතුරේ බලවත් මෝහය. ඒ කියන්නේ මොකක්ද? මෝඩකම. ඇත්ත ඇතිසතිය නොදන්නකම අර ඔක්කොටම වැඩිය බලවත් කියනවා. මොකක්ද නොදන්නකමද? ඇත්ත ඇතිසතිය නොදන්නකම. ඒතර මේ ශරීරයේ තියෙන මේ මොහොතක තියෙන නිරෝගීකම ගැන උදාහරණ අන සතුටු වෙන්න මම නම් ලෙඩ වෙන්නේ මම දැන් හොඳට ඉන්නවා. මම නිරෝගී කියලා උදාහරණනේ. ඒක තියෙන පිළිතුරු සුළු මොහොතයි. ඒකෙන් සතුටු වෙන්න වෙන කවුද? මෝඩයෝ නිසා. දැන් සමහර ලාක ලෙඩක් අසනීපයක් තියෙන කෙනෙක් වයසක ආච්චි කෙනෙක් 100 කෙනෙක් ගාව තරුණයෙක් ළඟට ඇවිල්ලා කියනවා බලන්න පුතේ මගේ දැන් ඇස් පේන්නේ නැහැ කන් හෙන්නේ නැහැ මට අතපය වාරු නැහැ මේවා විදනවා මේ අඟිලි තුඩු විදනවා මේ හැමදාම විදනවා තරුණයා මොකෝ කරන්නේ සතුටු වෙනවා මට ඒක නෑ ඒක මෝඩකමක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ආකුරස්ස කායස්ස මේ සතෝ මේ ශරීරය ගිලන් වුණාට චිත්තං අනාතුරං භවිස්සති හිතනම් ගිලන් කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ නකුලපිට ගෘහපතියට ඔන්න අනුශාසනා කරනවා. එහෙම හික්මෙන්න කියලා කියනවා. මොකද්ද කියන්නේ? මේ ශරීරේ නම් බිත්තරයක් වගේ සිවුම් සිවියකින් වැහිලා තියෙන නිසා මොහොතක්වත් මේ ශරීර නිරෝගීකම ගැන සතුටු වෙන්න එපා කියනවා. හිතන්න කියනවා මේ ශරීර ලෙඩ වුණාට කමක් නැහැ. හිත ලෙඩ කරගන්න එපා. අපේ පිටුනේ ඔය දෙකම ලෙඩනේ. කයත් ලෙඩ, හිතත් ලෙඩ. එකක්වත් නිරෝගී නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඒවං හිතේ ගහපති සික්කිතබ්බන්ති ගෘහපතිය එහෙම හිතලා පුරුදු වෙන්න කියලා හිතන්න කියනවා. පුරුදු කරන්න කියනවා එහෙම හිතන්න. මොකක්ද කියන්නේ? කය ලෙඩ වුණාට කමක් නැහැ. කය ලෙඩ වෙන එක ඒක වෙනවම තමයි. ආයේ ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. බෝධි පූජා 1000ක් තිබුවත් කය ලෙඩ වෙන නවත්තන්න පුළුවන්. බෑ ඒක ලෙඩ වෙනවම තමයි. එළි වෙනකම් උදේ ඉඳන් රැ වෙනකම් එළි වෙනකම් පිහිට ඇව්වා කියලා ලෙඩ වෙන නවත්තන්න පුළුවන්ද? බෑ. ඒව වෙනවම තමයි. ඒක අපේ උරුම දෙයක් නේ. උදාහරණයක් ජාති, ජරා, ව්‍යාධි, මරණ මේවා අපිට උරුම වෙච්ච දේවල්. උපතේදීම අරගෙන එන ඒවා. ඒවා ලක්වන්න බෑ. බුදුහාමුදුරන්ට බැරි වුණා ඒක. ඒක ලෝක ස්වභාවය වෙන්නේ. එහෙනම් කරන්න ඕනේ මොකක්ද? හිත ලෙඩ නොකරගන්න. මේකෙන් කියන්නේ නෑ ලෙඩ වෙනකොට බෙහෙත් ගන්න නැතුව ඉන්න කියලා. ලෙඩ වුණාම බෙහෙත් ගන්න ඕනේ. මේ නිරෝගීකම යම් ප්‍රමාණයක් හදා ගන්න ඕනේ. හැබැයි මේ නිරෝගීකම ගැන සතුටු වෙන්න ඕනේ නෑ. සතුටු වෙන්න ගියොත් තව තව අපේ සංසාරෙට ඇදෙන එක යන එක තමයි වෙන්නේ. ඒ නිසා කරන්න ඕනේ හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න. දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළාම මේ නකුලපිට ගෘහපතියා
අතකෝ නකුළු පිතා දහපති භගවතා භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්ඛිනං කତ୍වා යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළාම මේ නකුලපති ගෘහපතිය පිළිගත්තා. සාදු සාදුගේ අනුමෝදන් වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේ භගක්ඛිනං කତ୍වා පැදුකුණු කළා. පස්සේ පිහිටුවල වන්දනා කළා. බුදුහාමුදුරුවෝ වැඳලා තමයි නැගිට්ටේ. නැගිටලා යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකම්. මේ නකුල ගෘහපතියා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟට ගියා. කාගේ ළඟටද ගියේ? සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා උපසංකමිත්වා යස්මං සාරිපුත්තෝ අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නංකෝ නකුල පිතරං ගහපති ආයස්මා සාරිපුත්තෝ ඒතද ඕච. මේ නකුල ගෘහපතිය සරියුත් මහ රහතන් වහන්සේට වන්දනා කළා. වැඳලා එකක් පස්ව වාඩි වුණා. වාඩි වෙලා ඉන්නකොට සරියුත් හාමුදුරුවෝ නකුල ගෘහපතියට කතා කරනවා මෙහෙම. විප්පසන්නානි කෝතේ ගහපති ඉන්ද්‍රියානි පරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝදාතෝ අලත්තනෝ අජ්ජ භගවතා සම්මුඛං ධම්මී කතං සරණායාති. සරියුත් මහරහතන් දේශනා කරන ගෘහපතිය විපස්සනානි ඔබතුමාගේ මුහුණ හරි ප්‍රසන්නයි. හරිම ප්‍රසන්නයි. ඉන්ද්‍රියානි මේ ඉඳුරන් පව හරිම ප්‍රසන්නයි. හරි සතුටින් ඔබතුමා ඉන්නේ. අද අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කතාවක් අහන්න හම්බ වෙන්නේ නැති නේද කියලා. මේ කියන්නේ අජ්ජ භගවතා සම්මුඛං ධම්මී කතං සරණීය. බුදුරජාණන් වහන්සේගෙන් හොඳ ධර්ම කතාවක් අහන්න ලැබුණා නේද කියලා. දැන් මේ නගුලපෙත ගෘහපතිය බුදුහාමුදුරුවන්ගෙන් බණපදයක් අහලා හිත සතුටින් තමයි සරියුත් හාමුදුරුවෝ ළඟට ගියේ. ඒ යනකොට වෙනතුනේ හිත හරි සතුටුයි. ඒ හිතේ සතුට මූණෙන් පේන ගන්නවා. ඉඳුරන්ගෙන් පේන ගන්නවා. දැන් වෙනතුන් උනා. ගෙදර මොන ප්‍රශ්න මොන ගැටලුව තිබුණා. හැන්දෑවට හරි බෝධිය ළඟට ඇවිල්ලා බුදුන් ඇඳලා පන්සලේ යනකොට හරි සතුටින් යන්නේ. පාරේ කෙනෙක් දැක්කත් හරි ප්‍රියමනාප විදියට මේ හිතේ සතුට පිළිතුනේ මේ බාහිර ඉන්ද්‍රියන්ගෙන් පේනවා. දැන් ඒක තමයි සරියුත් හාමුදුරුවෝ මේ නකුලපිට ගෘහපතියට කියන්නේ ගෘහපතිය ඔබ හරි සතුටින් ඉන්නේ. ඔබේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. හරිම පිරිසුදුයි. මුඛවන්නෝ පරියෝදන්තෝ. මේ මුහුණ හරිම ලස්සන වෙලා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කතාවක් ඇහුවා නේද කියලා. ඊට කියනවා කිංහි නෝසියා භන්තේ. මොකද නැත්te බා ස්වාමීනි කියලා. කිංහි නෝසියා භන්තේ. ඇයි නැත්තේ? ඉදනාං භන්තේ භගවතා ධම්මියා කතාය අමතේන අභිසිතෝති. ස්වාමීනි භාගතුන් වහන්සේ මාව අද අමෘතයෙන් අභිෂේක කළා. අමෘත අමාවැස්සෙන් අභිෂේක කළා. ධර්මයේ නැති අමාවැස්ස. ඊළඟට කියනවා කත යතාකතං පනතං භාපති භගවතා ධම්මියා කතාය අමතේන අභිසිතෝති. භාගතුන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ භාගතුන් වහන්සේ කොහොමද ඔබව ධර්ම කතාවෙන් අභිෂේක කළේ?
අමෘතේ අභිෂේක කළේ කොහොමද කියලා. වෙනතුනේ දැන් මේ නකුල පිට ගෘහපතිය බුදුහාමුදුරු දකින්න ගිය ගමනේදී ඒ වෙච්ච කතා බහ මුලින් කියව කතා බහ නැවත සරියුත් හාමුදුරුවන්ට කියනවා. දැන් මෙතන සරියුත් හාමුදුරුවෝ අහනවා මේ ප්‍රශ්නේ නහි පනතං ගහපති වාසී පටිභාසිතං භගවන්තං උත්තරෙන් පටිපුච්චිතුං කිත්තාවාතානකෝ වන්තේ ආපුරඛායෝ චේවෝති ආපුර චිත්තංච කිත්තාවාච පන ආපුරඛායෝති කෝති නොච ආපුර චිත්තෝති දුරතෝපි කෝමයං භන්තේ ආගච්ඡයාම ආයස්වදෝ සාරිපුත්තස්ස සම්තිකේ ඒතස්ස භාසිතස්ස අත්තමඤ්ඤතුං සාදු වායා සමන්තං ඒත සාරිපුත්තං පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තෝති. සරුවතාවරවහනවා බුදුරජාණන් වහන්සේ ධර්ම කතාවක් ඉගෙනුවා. මොකක්ද? කය ගිලන් වුණාට හිත ගිලන් කරගන්න එපා. සරුවතාවරවහනවා එයි ඔබ ඇහුවොත් බුදුරජාණන් වහන්සේගෙන් කොහොමද කය ගිලන් වෙන්නේ, කොහොමද හිත ගිලන් වෙන්නේ? ඊළඟට කය ගිලන් වුණාට හිත ගිලන් කරගන්නේ නැත්තේ කොහොමද කියලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවද කියලා. නකුල පුත්‍රපතේ කියනවා අනේ ඒක නම් බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ. දැන් පිළිතුරේ බුදුහාමුදුරු දේශනා කළා කය ගිලන් වුණාට හිත ගිලන් කරගන්න එපා කියලා. හැබැයි නකුල පුත්‍රපතියා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ නැහැ කොහොමද හිත ගිලන් කරගන්නේ නැත්තේ, කොහොමද හිත ගිලන් වෙන්නේ? ඔය ප්‍රශ්න දෙක ඇහුවේ නැහැ. ඇයි ඇහුවේ නැත්තේ? සරුවතාවරවහනවා මොකද ඇහුවේ නැත්තේ කියනවා දුරතෝපීකෝ මයං භන්තේ අපි දුර ඉඳලා උනත් ආගච්ඡයාමි එනවා සරුවතාවරු ළඟට මේ ධර්මයේ විස්තරාත්මකව අහගන්න. වෙනතම ධර්ම සම්පත්තිනි බුදුරජාණන් සරුවත් මහ රහතන් වහන්සේ ඒ නිසා දුර ඉඳලා එනවා අපි ඔබ වහන්සේගෙන් මේ ධර්මයේ විස්තර අහගන්න. ඇත්තටම වෙනතුනේ ඊට වැඩි සිද්ධියක් මෙතන තියෙනවා. එන්න මේක හොඳට මතක තියාගන්න. දැන් නකුල පිටි ගෘහපතියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කතාවක් ඇහුවා. එතනින් එහාට ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඒක අහන්න ආවේ සරියුත් හාමුදුරුවෝ. එතනදී අටුවාවේ සඳහන් වෙනවා මේ නකුල පිටු ගෘහපතිය නකුල මාතා කියන මේ දෙන්නා පිනතුනේ ආත්ම භාව 500ක්ම අපේ බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා වෙලා තියෙනවා. නකුල පිටු ගෘහපතිය ආත්ම භාව 500ක්, ඒ වගේ නකුල මාතා ආත්ම භාව 500ක්, මේ 500ම බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා වෙලා තියෙනවා. තවත් ආත්ම භාව 500ක් ලොකු තාත්තා ලොකු අම්මා වෙලා තියෙනවා. තවත් ආත්ම භාව 500ක් නකුල මාතයි නකුල පිටයි බාප්පා පුංචි අම්මා වෙලා තියෙනවා. එතකොට ආත්ම භාව 1500ක්ම බුදුරජාණන් වහන්සේ නකුල පිට නකුල මාතා කියන මේ ගෘහපතීන් දෙන්නගේ දෙයතේ උකුලේ නැලවිච්ච දරුවෙක්. එතකොට මේ නකුල පිටු ගෘහපතියට නකුල මාතාවට බුදුරජාණන් වහන්සේ ඉස්සරහදී වෙනතුනේ තාත්තයි පුතයි සම ආසනේ ඉඳගෙන වැඩි කතා කරන්න යන්නේ. තාත්තයි පුතයි එකට වාඩි වෙලා කතා කරන්නේ යන්නේ. එක තාත්තා කතාව නවත්තනවා, එක පුතා කතාව නවත්තනවා. පුතා ඉස්සරහ තාත්තලා එහෙම කතා කරන්න යනවා වගේ. මේ නකුල පිටු ගෘහපතියට බුදුරජාණන් වහන්සේ ඉස්සරහදී අර පෙර ආත්මෙ පුරුද්ද එනවා. මොකද තමන්ගේ පුතා කියන සංඥාව එනවා. අදහස එනවා. ඒ නිසා පුතාගේ ඉස්සරහදී කතා කරන්න යන්නේ, වැඩි වේව අහන්න යන්නේ.
මොකද හේතුව බුදුරජාණන් වහන්සේ ගැන ධම්මන්නේ දරුවාගේ අදහස නිසා. පින්නතුනේ ලේසි නෑනේ. ආත්ම භාව 500ක් මේ දෙන්නාගේ සෙනෙහස ලැබුණු කෙනෙක් බුදුරජාණන් වහන්සේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ උපාසකයන් අතර විශ්වාසවන්තම උපාසකයා කියන අගතනතුරු දුන්නා නකුල ගෘහපතියට. උපාසිකාවන් අතර විශ්වාසවන්තම උපාසිකාව විදිහට අගතනතුරු දුන්නා නකුල මාතාවට. බලන්න මේ නකුල මාතා නකුල පිතා කියන මේ දෙන්නා ඒ විශ්වාසවන්ත උපාසක උපාසිකාවන් අතර අගතනතුරු ගත්තා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දුන්නේ? මොකද ආත්ම භව 500ක් අම්මා වෙච්ච තාත්තා වෙච්ච දෙන්න. අම්මා වෙච්ච තාත්තා වෙච්ච දෙන්න කවදාකවත් අවිශ්වාසය නැති කරනවද? නෑ, විශ්වාසය තියෙනවා. ඒ නිසා ඒ තමතුරු දුන්නා. ඒ නිසාම තමයි ඒ පියසෙනෙහස ඉස්මතු වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ගියේ නැත්තේ. ඒ ප්‍රශ්නේ අහන්න කොහොමද ගියේ? සරියුත් මහ රහතන් වහන්සේට. ඉතින් සරියුත් මහරහතෝ එනා හොඳට අහගන්න කියලා. තේනයි ගාපති සුනාහි සාදුකං මනසිකෝහි භාසිස්සාමිති එවං බන්තේති කෝ නපුරුපිතා ග්‍රහපති ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසින් ආස්මා සාරිපුත්තෝ ඒතදෝච කතංච ගාපති ආතුරකායෝ චේව කෝති ආතුර චිත්තංච. සරියුත් මහ රහතන් වහන්සේ කියනවා එහෙනම් ගෘහපති හොඳට සාධුකම් මනස් කරොත් හොඳට අහන්න මම දේශනා කරනවා කියලා කිව්වම නකුල පිට ගෘහපතියා එහෙමයි ස්වාමීනි කියලා සාදුකාර දීලා වන්දනා කරගෙන දැන් හොඳට අහනවා. සරියුත් මහ දේශනා කරනවා කතංච ගහපති ආතුරඛායෝ ජේව කෝති ආතුර චිත්තං. මේ ශරීරය කොහොමද ලෙඩ වෙන්නේ? ඒ වගේ මේ හිත ලෙඩ වෙන්නේ කොහොමද කියලා මම දේශනා කරනවා. ඔන්න හොඳට අහගන්න පිළිතුනේ. ඉතගාපති අසුදවා පුතජනෝ අරියාණං අදස්සාමි අරිය ධම්මස්ස අගෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාමි සප්පුරිස ධම්මස්ස අගෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. උන්වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් අසුතවා පුතජනෝ අසුතවා පුතජනෙක් ඉන්නවා. අසුතවා කියන්නේ සුතවත් නැති ධර්මයේ අහපු නැති බහුසුත භාවයක් නැති පුතජනෙක් ඉන්නවා. එයා අරියාණං අදස්සාවි බුදුරජාණන් වහන්සේලා දකින්නේ නැහැ. ඒක නැස්තකින්ද නෑ නුවණින් දකින්නේ නෑ. පිළිතුරු බුදුරජාණන් වහන්සේ ඇස්තකින් දැක්ක ලබවන්න පුළුවන්. හඳුර ගන්න බෑ. පිළිතුරුනේ ඒක ලස්සන කතාවක් තියෙනවා. ඒක දමන සිතුල් පවුනේ. සිතුල් පවුල කියලා කියන්නේ පිළිතුරුනේ රහතන් වහන්සේලා 12000ක් වැඩ ඉන්න තමයි. අපේ ගමේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහරහතන් වහන්සේලා සිතුල් පවුලේ 12000යි ඉස්ස මහරහතන් 12000යි 24000ක් වැඩ ඉඳලා. ඔය අටුවා ග්‍රන්ථවල වැඩිපුරම කතන්දර තියෙන්නේ සිතුල් පවුලේ වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ. ඒ කාලේ මහරහතන් වහන්සේලා ඉඳලා තියෙන සිතුල් පවුලේ උන්වහන්සේට උපස්ථාන කරන්න මුන්ට පබ්බජිතේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වයසට ගිහිලා මහාන වෙච්ච අය කියන බුද්ධ පබ්බජිතේ කියලා. වයසට ගිහිලා මහාන වෙච්ච කෙනෙක් ඉඳලා තියෙනවා මේ රහතන් වහන්සේට උපස්ථාන කරනවා. දවසක්
මේ රහතන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන මේ අනිත් වයසට ගිහිලා මානෙත් හාමුදුරු රහතන් වහන්සේ පස්සෙන් එනවා. එන ගමන් අහනවා මේ වයසට ගියපු හාමුදුරුවෝ උන්ටපප්පච්ච හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ ආර්යයන් වහන්සේ නමක් හඳුනගන්නේ කොහොමද කියලා අහනවා. දැන් තමන්ගේ ඉස්සරහ යන්නේ ආර්යයන් වහන්සේ නමක් තමයි. රහත් වෙච්ච උත්තරේ තමන්ගේ ඉස්සරහ යනවා. කොහොමද හඳුනගන්නේ කියලා අහනවා. ඒක තමන්ගේ ඉස්සරහ රහත් වෙච්ච උත්තරේ කිටියක් හඳුනගන්න පුළුවන්ද නේද? බැහැ. ඒ අඳුනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? නුවණින් අවබෝධ කරගන්න. තමනුත් ඒකටපත් වුණොත් තමන්ට පුළුවන් ආර්යයන් වහන්සේ අඳුරගන්න. එතකම් පින්නතුනේ තමන්ගේ ඉස්සරහට පින්නතුන්ගේ ඉස්සරහට රහතන් වහන්සේ නමක් ආවත් අඳුරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් සංඝයා එක්ක කටයුතු කරද්දී පරිස්සම් වෙන්න ඕනද නැද්ද? පරිස්සම් වෙන්න ඕන. ඇයි? ඉස්සර කාලේ අපේ ආච්චිලා සීයලා අපිට දු කතාවක් තියෙනවා. සංඝයා කියලා කියන්නේ හරියට ගින්දර වගේ. මිනිස්සු ගින්දර වගේ පරිස්සම් වෙනවද නැද්ද? පරිස්සම් වෙනවා. ආන්නේ වගේ පරිස්සම් වෙන්න කියලා. සංඝයා ඉස්සරහ. ඇයි? අපි දන්නේ නැහැ අපිට උන්වහන්සේලාගේ සීලය, උන්වහන්සේලාගේ සමාධිය, උන්වහන්සේලාගේ අවබෝධය කොච්චරද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා සංඝයා ඉස්සරහදී පරිස්සම් වෙන්න කියලා. එතකොට මෙතන කියනවා අරියාණං අදස්සාමි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දකින්න දක්ෂ නැති කෙනා. අදස්සාමි කියන්නේ දක්ෂ නැහැ. අරිය ධම්මස්ස අහෝවිදෝ. ඒ උන්වහන්සේලා දේශනා කරන ධර්මය අවබෝධ කරගන්නත් එයා දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ. ඒ ධර්ම විනය සැහැසිරෙන්නේ නැහැ. සප්පුරිසානං අදස්සාමි මේ සෝවාන් මාර්ගය ආදී මාර්ගඵල ලැබපු සත්පුරුෂයෝ ඉන්නවා. ඒගොල්ලෝ දකින්නත් බෑ. ඊළඟට සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ. ඒ සත්පුරුෂයන් දේශනා කරන ධර්මයේ තුලත් යා හැසිරෙන්න දක්ෂ නැහැ. ඒ සඳහා යා ඒ අවිනීතෝ යාට විනයක් නැහැ. එහෙම කෙනා මේ පුතත්ජන කෙනා රූපං අත්තානෝ සමුපස්සති. එයා පින්නතුනේ එයා දකිනවා පුතත්ජන කෙනා දකිනවා රූපං අත්තානෝ සමුපස්සති. රූපය ආත්මයයි කියලා දකිනවා. පින්නතුනේ මේ උන්වහන්සේ දේශනා කරන මොකද්ද? රූපය ආත්මයයි කියලා දකිනවා. ආත්ම කියලා එකක් තියෙනවා. පුතත්ජන කෙනා නම් දකිනවා එහෙම. හැබැයි ආත්මය කියලා එකක් පින්නතුනේ නෑ. මේ රූපය කියන්නේ හැමදාම තියෙන එකක් නෙවෙයි. අනිත්‍ය වෙලා යන එකක්. රූප කියලා කියන්නේ හේතු සකස් වෙනකොට සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙලා යන එකක්. නිරුද්ධ වෙලා යන එකක්. හැබැයි පුතත්ජන කෙනා කොහොමද දකින්නේ? රූපේ ආත්මයක් තියනවා කියලා දකිනවා. රූපවන්තං වා අත්තානං මේ ආත්මය තුළ රූපය තියනවා කියලා දකිනවා. එයා දකිනවා ආත්මේ රූපය පවතිනවා කියලා දකිනවා. රූපේ ආත්මේ පවතිනවා ආත්මේ රූපය තුළ පවතිනවා කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි අහං රූපං මම රූපන්ති මේ රූපය මමය මගේය කියලා දකිනවා. ඒ තුල බැහැ ගන්නවා. ඒයින් නිදහස් වෙන්නේ නැහැ. ඒකම එළිලා ඉන්නවා. ඒකම හිතගෙන ඉන්නවා. හිතගෙන ඉන්නවා කියන්නේ එයා හිතන්නේ මොකද්ද? රූපය මමය මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. පිළිතුනේ එහෙම කියාගෙන වැළඳගෙන ඒ මත්තේ ඉන්නකොට මේ රූපය පිළිතුනේ රූප විපරිණාම මාන්‍යත භාව. මේ රූපේ විපරිණාම වෙනවා. මොකද විපරිණාම කියන්නේ රූපය වෙනස් වෙනවා. කොහොමද? මේ රූපය පිළිතුනේ ජරා මරණ වලින් පෙරලෙනවා.
මේ අපි හිතන්නේ අපිට මේ මොනවාරි මනුස්ස රූපයක් කියලා. මේ මිනිස්යා නැමැති රූපයට පිටුසින් පහර දෙන්නේ මොකක්ද? ජරාවෙන්. ඒ කියන්නේ රූපය වයසට යනවා. මරණයටපත් වෙලා විනාශ වෙලා යනවා. එහෙම වෙනකොට අන්‍ය ස්වභාවයකටපත් වෙනකොට මේ රූපය වෙනස් වෙනකොට අර පුතඥ කෙනාට පිළිතුරුනේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මේ දුක් එයාට උපදිනවා. ඇයි උපදින්නේ? එයා රූපය මගේ කියලා හිතාගෙන ඉන්නවා. රූපය මමය, මාගේ, මගේ ආත්මය කියලා ඒකම බැසගෙන ඉන්නවා. ඒකම අල්ලගෙන, ඒකම වැළඳගෙන ඉන්නවා. ඒ ඉන්න නිසා රූපය අනිත්‍ය ස්වභාවයටපත් වෙනකොට, විපරිණාම ස්වභාවයටපත් වෙනකොට, මේ රූපය වෙනස් වෙනකොට එයාගේ අර එයා හිතන් හිතපු එක නැති වෙලා යනවා. මොකද හිතන් හිටියේ මමයේ, මාගේ, මගේ ආත්මික අල්ලගෙන හිටපු එක එහෙම ඉන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා සෝක කරනවා. එයා පරිදේවයටපත් වෙනවා. වැළපෙනවා. කෑග ගහ අඬනවා. හුරුල්ලනවා. උපායාස කරගෙන හුරුල්ලනවා. දැන් ඔය අත්ංගේ ප්‍රියමනාප කෙනෙක් නියමකලෝගියෝ ජරා මරණයටපත් වෙලා මිය ඇදුනොත් එහෙම ප්‍රේත මොකද කරන්නේ? සෝක වෙනවා. අඬනවා, වැළපෙනවා, පොළවේ අතට ගහනවා, පස් ගන්න හදනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ වෙනතුනේ මේක මමය, මගේ ආත්මය අල්ලගෙන ඉන්න නිසා. ඊළඟට උනාස දේශනා කරන වේදනාව. වේදනාවත් ඒ මොකද වේදනාව කියන්නේ? වෙනතුනේ වේදනාව තියෙනවා කීයක්? තුනක් තියෙනවා. දුක් වේදනා, සැප වේදනා, උපේක්ඛා වේදනා. ඔය වේදනා තුනෙන් හැරෙන්න වේදනාවක් අපිට තියෙනවද? අපිට දුක් වේදනා එනවද නැද්ද? දුක් වේදනා තියෙනවා. සැප වේදනා එකක් තියෙනවා. ඊළඟට උපේක්ඛා වේදනා දුකයි සැපයි දෙකම නැහැ. එහෙම වේදනා තියෙනවා. දැනෙනවා. ඒවා දැනෙන්නේ මොකක්ද? හිතට. ඒ දුක් වේදනා දුක්ඛ සුඛ උපේක්ඛා කියන මේ වේදනා ආවම පිටතුනි ඒවා මමය, මගේ ආත්මය අල්ලගත්තොත් හරියනවද නැද්ද? නෑ. මේ දුක වේදනාව පිටතුනි සදාකාලික එකක්ද? නෑ, දුක සදාකාලික වේදනාව නෙවෙයි. කොහොමද දුක හැදෙන්නේ? කවුද කියන්නේ? ඇයි රූපයක් දැකලා හටගන්නවා විඥානය කියන හිතක් පහළ වෙනවා. මේ ඇහෙන් රූප දකිනකොට හිතක් පහළ වෙන එකට කියනවා චක්කු විඥානය කියලා. ඒ ඇහැයි රූපයයි චක්කු විඥානය එකතු වෙච්ච තැනට කියනවා පස්සය කියලා. තින්නම් සංගති පස්සෝ මේ තුනක් එකතු වෙච්ච තැන පස්සය. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. ඔන්න බලන්න මේ දුකයි සැපයි උපේක්ඛායි කියන වේදනා තුන නිසා හැදෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාපච්චය උපායාස. උපායාසපච්චය භව. භව කියලා කියන්නේ දැන් තණ්හාව දැඩිව අල්ලගන්න එකට උපායාසය කියලා. උපාදානය කියලා කියනවා. උපාදානපච්චය භව. දැඩිව අල්ලගත්ත නිසා පින්නතුනේ භවය සකස් වෙනවා. මොකක් පිණිසද? විපාක විදීම පිණිස භවය සකස් වෙනවා. භවපච්චය ජාති. භවය නිසා මොකද වෙන්නේ? උපදිනවා. ජාති හට ගන්නවා. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස හට ගන්නවා. එතකොට කවුරු හරි කෙනෙක් පිළිතුරු වේදනාව නැති කරගත්තොත් වේදනාව නැති කරගන්න වේදනාවේ අනිත්‍ය ස්වභාවය දැක්කොත් එහෙම ආයේ තණ්හාව හැදෙනවද? තණ්හාව හැදෙන්නේ නැහැ. තණ්හාව හැදුනේ නැත්නම් උපාදානය හැදෙන්නේ නැහැ. උපාදානය හැදුනේ නැත්නම් භවය හැදෙන්නේ නැහැ. විපාක විඳින්න කර්ම සකස් වෙන්නේ නැහැ.
උපාදානයේ භවයේ හැදුන්නේ නැත්නම් පින්නතුනි ජාතිය නේ උපදින්නේ. ජාතිය නැත්නම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස නේ. ඒක බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නේ මෙන්න මේක නෙවෙයිද? ජාතිය නැති කරන ක්‍රමය. වේදනාව නැති කරන ක්‍රමය බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. දැන් මෙතන කියනවා පළවෙනි එක පිළිතුරු හිත පෙළවෙන එක මොකක්ද? පළවෙනි කාරණාව රූපය මමය මාගේ මගේ ආත්මික අල්ලගන්න එක තමයි හිත ලෙඩ වෙන පළවෙනි කාරණාව. එතකොට පිළිතුරුනේ දෙවෙනි කාරණා වේදනාව. මේ දුක් වේදනාව, සැප වේදනාව, උපේක්ඛා වේදනාව කියන මේ වේදනා තුන මමය මගේ ආත්මය කියලා නිත්‍ය වශයෙන් අල්ලගන්න ගියොත් ඒක අනිත්‍ය වෙනකොට දැන් පින්නතුන්ට උදේ ආවම මම දෙනවා ආදි වෙන්න පුටුවක්. දැන් ඉබේ වාරලා ඉන්නේ. පුටුවක් දෙනවා ආදි වෙන්න. පුටුවක් දීලා පුටුවක් කියනකොට හරි සතුටුයි නේ. මේ වෙලාවේ පුටුවක් දුන්නොත් වාඩි වෙන්න ටිකක් වෙලා යනකොට පුටුවේ වාඩි වෙච්ච සැප තියනවද නැද්ද? දිගටම තියෙන්නේ නැහැ. පුටුවේ වාඩිලා ඉන්න එක වාඩි වෙනකොට සැපයි සැප වේදනාවක් ටිකක් වෙලා යනකොට ඒක දුක වේදනාවට හැරෙනවා. ඒත් බණහන්න වාඩි වෙනකොට සැපයි දැන් විනාඩි 45ක් විතර ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? ඒක දුකක් බවට පත් වෙලා. එතකොට ඒ සැප කියන එක නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. ඒ තුල ආත්මයක් තියෙනවද නැද්ද? ආත්මයක් නැහැ. ආත්මයක් තියෙනවා පිළිතුරු ඒක සැපවම තියෙන්න ඕනේ. ආය වෙනස් වෙන්න බෑ. ඒතර ආත්මයක් නැහැ. මගේ කියලා ගන්න දෙයක් නැහැ. මම කියලා එකක් නැහැ. ඒ නිසා පිළිතුරු ඒක අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒතර මේ පුතත්ජන කෙනා දකින්නේ කොහොමද? එය සපක්ම විදියට දකිනවා. එයා ආත්මයක් විදියටම දකිනවා. දකිනකොට හැබැයි මේ එයා එහෙම දැක්කට පිළිතුරේ ලෝක ස්වභාවයේ දුක සැප උපේක්ඛා කියනවා වෙනස් වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? එයා සැපයි කියන්නේ ආත්මයි කියලා අල්ලගෙන හිටියම එයාට වෙන්නේ සෝක පරිදේව දුක්ඛ දෝමන සුපාසකන මේ දුක් වලින් පීඩා විඳින්න සිද්ධ ඒක තමයි වෙන්නේ. එතකොට මෙතන කියන්නේ පිළිතුරේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය ගැන මේ කියන්නේ සරියුත් හාමුදුරුවෝ. මොකක්ද ගැනද? පංචස්කන්ධය ගැන. සංඥා කියලා කියන පිටුනේ හඳුන ගන්නවා කියන්නේ. දැන් මෙතන මම මේක බුලත් කොලයක් කියලා දැනගන්නේ කොහොමද? මේක හඳුනගත්ත සංඥාවෙන් තමයි හඳුනගන්නේ. මේ ඉන්නේ කාන්තාව ටිකක් කියලා මම හඳුනගත්ත සංඥාවෙන්. ඔයත් මේ ඉන්නේ ආගුරු කෙනෙක් කියලා හඳුනගත්ත මොකෙන්ද? සංඥාවෙන් හඳුනගන්නේ. ඒකෝ සංඥාව කියන එකක් පිළිතුරේ මම කියලා ගන්නත් බෑ, මගේ කියලා ගන්නත් බෑ, මගේ ආත්මය කියලා ගන්නත් බෑ. ඒක අනිත්‍ය එකක්. හේතු නිසා සකස් වෙලා හේතු නිසාම නිරුද්ධ වෙලා යන එක. ඊළඟට සංඛාර සංස්කාර කියලා කියන පිටතනේ විපාක විඳින්න අවශ්‍ය කරන ශක්තිය එකතු කරනවා. පින කියන්නේ පිටතනේ සංස්කාරය. පුණ්‍යාවි සංස්කාර, අපුණ්‍යාවි සංස්කාර, පව් කියන්නේ සංස්කාර, ආනින්දාවි සංස්කාර. රූපාවචර කුසල ධ්‍යාන උපදවා ගන්න එක කියන ආනින්දාවි සංස්කාර. ඒවා සංස්කාර. පින් කිරීමෙන් තව තවත් සසර දීර්ඝ වෙනවා. පව් කිරීමෙන් සසර දීර්ඝ වෙනවා. ධ්‍යාන භාවනා කිරීමෙන් සසර දීර්ඝ වෙනවා. එතකොට මේවා ඒ සංස්කාර වෙනතුනේ අනිත්‍ය දෙයක්. ඒක ආත්මයක් නෑ. මම කියලා මගේ කියලා ගන්න පුළුවන් එකක් නැහැ. හැබැයි පුතත්ජන කෙනා ඒවා මගේ කරගන්නවා. දැන් අපි උනත් වෙනතුනේ අපුණ්‍යාවි සංඛාර අකුසල නම් කරන්නේ නෑ. හැබැයි පුණ්‍යාවි සංඛාර කරනවානේ. පින් කරනවා. ඒ පින් කරනකොට සමහරව කරන්නේ මොකක්ද? පිනෙන් ලැබෙන දේවල් බලාපොරොත්තු වෙම කරනවා.
හැබැයි ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒ බුදුහාමුදුරු බලාපොරොත්තුනේ ඒක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ පින් කරලා නිරාමිෂ සතුටක් ලබන එක. පින් කිරීම තුළ පෙරතුනේ අතහැරීම පුරුදු කරන්න. මොකද අතහැරීම? මේ නිවනට අවශ්‍ය කරන මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන් නැති කරගන්න තමයි උවමනා. අපි කරන්නේ පින් කරන ගමන් ලෝභ, ද්වේෂ, මෝහ හදාගන්න. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පින් කරන්නේ අර පූර්ති ගත්තතිස්ස හාමුදුරුවෝ වැඩ වෙච්ච වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ගිහින් උපස්ථාන කරලා මොනවද පින් කරගන්නේ? හැබැයි උන්වහන්සේ කිසි දෙයක් බලාපොරොත්තු වෙද කරන්නේ? දුක් බලාපොරොත්තු නෑ. ලෝසක හාමුදුරුවෝ අපවත් වෙන ඔන්න මේ නිදිද්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ පින්නපාත ගිහින් දාන හදාගෙන ඇවිල්ලා දාන එකතු කරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ අතිම්ම ලෝකසක හාමුදුරුවෝ දාන ටික පිළිගන්නවා. උන්වහන්සේ පිනක් කරගත්තේ හැබැයි කිසි දෙයක් බලාපොරොත්තු නෙවෙයි. ඒ සංස්කාර වෙනතුනේ වෙනස් වෙන එකක්, නැති වෙලා යන එකක්, වෙනසෙන එකක්. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟ විඥානය කියලා කියන්නේ මෙන්න මේ ඇසයි, කනයි, නාසයයි, දිවයි, කනයි මේවා තුල හටගන්න ශක්තියක් තියෙන විඥානය කියලා. ඒකට හිත කියලා කියනවා. මේ විඥානයක් වෙනතුනේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ තුල ආත්මයක් නැහැ. එයා අනිත්‍ය දෙයක්. එතකොට මේවා නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් දැක්කොත් වෙනතුනේ ඒවයි අනිත්‍ය ස්වභාවයට පත් වෙන වෙලාවට ඒ නිත්‍ය වශයෙන් ගන්න කෙනා තුළ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හටගන්නවා. එනිසා බුදුහාම දේශනා කරනවා ඒක තමයි හිත ගිලන් වෙන ක්‍රමය. එතකොට වෙනතුනේ අපේ මේ හිත ගිලන් වෙලාද නැද්ද? මේ වෙලාව වෙනකොට හිත ගිලන් වෙලා තියෙන්නේ. කයත් ගිලන් වෙලා, හිතත් ගිලන් වෙලා. එහෙනම් දැන් හිත ගිලන් කරගන්න නැතුව ඉන්නේ කොහොමද? ඔන්න සරුවත්හා දේශනා කරනවා. ඉතමහපති සුතවා අරිය ශාවකෝ අරියාණං අදස්සාමි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසාණං සද්දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ නරූපං අත්තනෝ සමනුපස්සති නරූපවන්තං වාත්ථානං න අත්ථානි වා රූපං න රූපස්මින් වා අත්තානං රුහං රූපං මම රූපං න පරියුට්ඨායෝති තස්ස ආං රූපං මම රූපං අපරියුට්ඨායිසුනෝ තං රූපං උපරිණාමති අඤ්ඤතා හෝති තස්ස පරි රූප පරිණාමඤ්ඤ භාවා නුපඤ්ජති සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති. චරිතා දේශනා කරනවා කෙනෙක් ඉන්නවා එයා සුතවා අරිය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකයෝ දකින්නවා. එයා මොකද කරන්නේ? සුතවා එයා බෞසුතයි. එයා ආර්ය කෙනෙක්. අරියාණං දස්සාවි බුදුරජාණන් වහන්සේලා වගේ උත්තම ආර්යයන් වහන්සේලා දකින්නවා. කොහොමද දකින්නේ? නුවණින් දකින්නවා. ආර්ය ධම්මස්ස ප්‍රෝවිදෝ එයා ආර්ය ධර්මයේ දක්ෂ. ආර්ය ධම්මේ සුවිනීතෝ ආර්ය ධර්මයේ තුල හික්මන කෙනෙක්. ඒක නිතර කරන කෙනෙක්. සත්පුරුෂාණං දස්සාවේ සත්පුරුෂෝ දකින්න කෙනෙක්. සත්පුරුෂ ධර්මයේ දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයේ තුල හික්මන කෙනෙක්. ඒක නා පින්නතුනේ න රූපං අත්තනෝ සමුපස්සති මේ රූපය තුල ආත්මයක් තියනවා කියලා දකින්නේ නැහැ. කවුද දකින්නේ නැත්තේ?
ආර්ය උත්තමයා ඉස්සරහේ පුතර්ජන කෙනානේ. දැන් ආර්ය උත්තමයා දකින්නේ නැහැ රූපය තුල ආත්මයක් තියෙනවා කියලා. ඒ රූපය මගේ ආත්මය කියලා එයා දකින්නේ නැහැ. ඒ තුල එයා බහැගන්නේ නැහැ. පරියුක්තයෝ ඒ තුල එයා පැසගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. එයා ඒ රූපය ආත්මය කියලා වැළඳගන්නේ නැහැ. එතකොට පින්නතුනි එයාට හැබැයි එහෙම වැළඳගත් නැති වුණාට රූපේ ජරා මරණ වලින් විනාශ වෙනවා එයා දකිනවා. මොකෙන්ද විනාශ වෙන්නේ? ජරා මරණයෙන් රූපේ විනාශ වෙලා යනවා. ඒ ආත්මයක් කියලා එකක් නැහැ කියලා දකිනවා. නූපජ්ජන්ති ශෝක පරිදේ දුක්ඛ දෝමනස්. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදින්නේ නැහැ. කාට උපදින්නේ නැත්තේ? ආර්ය උත්තමයාට උපදින්නේ. ඇයි එයා රූපය මගේ ආත්මය කියලා අල්ලගෙන නෑ. එයා එහෙම දකින්නේ නෑ. එයා දකින්නේ රූපය තුළ ආත්මයක් නෑ කියලා තමයි දකින්නේ. රූපය කියන්නේ අනිත්‍ය වෙලා යන එකක්. රූපය කියන්නේ දුක් සහිත එකක්. විපරිණාම ධම්මයි කියලා අනාත්මයි කියලා දකින්නේ. ආනේ තුල ඒකේනා තුල පිටුනේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන මේ දුක්ඛයන් හටගන්නේ නෑ. නූපත් උපදින්නේ. එතකොට පින්නතුනේ මේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය තුලම පින්නතුනේ ආත්මයි කියලා එකක් ගන්න තියෙනවා. ආත්ම කියලා එකක් නෑ. අනාත්මයි. විපරිණාම ධම්මයි විනාශ වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අනිත් එක. ඒතර වෙනතේ පංචස්කන්ධය කියන්නේ මේ ශරීරයටද නෑ. පංචස්කන්ධය කියලා කියන්නේ පිළිතුරු මේ හිතටමයි. මේ හිත තුළ තමයි පංචස්කන්ධය හැදෙන්නේ. එතකොට පංචස්කන්ධය කියලා කියන්නේ පිළිතුරු දුකටමයි. මේ පංචස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. ලෝකේ කියලා කිව්වොත් ලෝකේ කියන්නේ මොකද? ලෝකේ කියන්නේ පංචස්කන්ධය. එහෙනම් මෙන්න මේ විදිහට දකින්න කෙනා පින්නතුනේ අනිවාර්යෙන් සතර මඟ සතර ඵලයට පත් වෙනවමයි. එහෙනම් ගිලන් කයක් තිබුණත් හිත ගිලන් කරගන්න නැතුව ඉන්න නම් පින්නතුනේ මොකක්ද කරන්න ඕනේ? මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය මගේ ආත්මය කියලා ගන්නේ නැතුව එය අනිත්‍ය දෙයක් විදිහට දකින්න ඕනේ. එය පංචස්කන්ධය කියන්නේ හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොටම නැති වෙන එක. ඒ ටිකක්වත් තියෙන්නේ හේතු නැති වෙනකොටම පංචස්කන්ධයක් ඇති වෙලා යන එක අනිත්‍ය දෙයක්. ඒ තුල ආත්මයක් නැහැ. එහෙනම් අපි මේ හිතන් හිටියොත් අපේ ආත්මයක් තියෙනවා ආත්මයක් නැහැ. අන්න එහෙම පිළිතුරු සාධුකම් මානසිකරොත් හොඳට මෙනෙහි කරන්න මේ කාරණා ගැන. මෙනෙහි කරන්නේ නැතුව නම් පිළිතුරු මේකෙන් ගැලවෙන්න ලේසි වෙන්නේ නැහැ. ඔබ හැමදෙනාම අහුවෙලා ඉන්නවා මායයට. මායя මේ ලෝකේ පෙන්නන්නේ ආත්මයක් තියෙන විදියට. ඒකට අහුවෙච්ච අපි මේකෙන් ගැලවෙන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආත්මයක් නැහැ කියලා දකින්න. අනිත්‍යයි කියලා දකින්න, දුකයි කියලා දකින්න. යත නිච්ඡං යමක් අනිත්‍ය නම් තම් දුක්ඛං දුකයි. අනිත්‍ය දෙයක් නම් අනිවාර්යයෙන් ඒක මොකද්ද? දුක් සහිත එකක්. එනිසා මේ දේශනාව අවසානයේ සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව කළාට පස්සේ අපේ කවුද මේ නකුලපිට ගෘහපති හරියට සතුටු වෙලා උන්වහන්සේගේ මේ දේශනාව අරගෙන පිළි අරගෙන උන්වහන්සේ වන්දනා කළ සාදුකාර විදී වන්දනා කළ පිටත් වෙලා ගියා කියලා දේශනාව සඳහන් වෙනවා. ඒතර වෙනතුනේ දැන් වෙනතුන්ට යම් අවබෝධයක් තියෙන්න ඕන
මේ ජීවිතේ අපි මේ ආත්මයි කියලා අල්ලගත්තර මේ ආත්මයක් කියලා එකක් නේ අනාත්මයි කියලා තේරුම් ගන්න. මේ කිසි දෙයක් Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන එක දැනගන්න. ඒ නිසා පින්නතුන් හැම වෙලාවෙම මේ හිතට එන මේ හිතේ සකස් කරගන්න මේ සිතුවිලි එහෙම නැත්නම් මේ පංචස්කන්ධයන් හැම වෙලාවෙම අනිත්‍ය වශයෙන් දකින්න. හිතට එන හැම සිතුවිල්ලක්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න. ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. හොඳට මෙනෙහි කරන්න. නිතර මෙනෙහි කරන්න. ඒ නිතර මෙනෙහි කරනකොට Tamanට අවබෝධ වෙනවා Taman ටික මේ ලෝකයේ තියෙන මේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප තියෙන මේ ලෝකයේ දේවල් වලට ඇලෙන්නේ නැහැ කියන එක Tamanටම දැනෙනවා. Taman දැන් ඒවට ඇලෙන්නේ නැහැ, ඒවට ගැටෙන්නේ නැහැ. නරක දෙයක් දැක්කම ගැටෙන්නේ නැහැ, හොඳ දෙයක් දැක්කම ඇලෙන්නේ නැහැ කියන එක Tamanටම දැනගන්නවා. Tamanටම අවබෝධ වෙනවා Taman දැන් සෝවාන් මාර්ගපත් වෙච්ච කෙනෙක් කියලා. ඒකට පින්නතුනේ කැලේකට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ නැහැ. ඒකට මේ තනම මේ මොහොතම මෙතන ඉඳගෙන කරන්න පුළුවන්. ඒක කරන්න පිටතුන් දක්ෂ වෙන්න ඕන කොහොමද? සානුකම් මනස්කර එක දෙයක හොඳට මෙනෙහි කරන්න මේ කාරණා. ඒ සඳහා පිටතුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා.